යන අවසරයි ඉතිපතන ආරණ්‍ය සේනාසන පද්ධති නිර්මාතෘ කම්මඨානාචාර්ය වලාකුළු චන්ද්‍රරතන නායකයන් වහන්සේ ඉතාමත් ගෞරවයෙන් යුතුව ඉතිපතන ආරණ්‍ය බෝධිවනාරාම විහාරස්ථානයට සාදුකාරයක් පවත්වලා පිළිගනිමු. ගෞරවයෙන් යුතුව අපේ නායකයන් වහන්සේට ආරාධනා කරනවා මේ උතුම් ධර්මානුශාසනාව පවත්වන ලෙස. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस् सुनन्तु सग्मुक्खदं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කායේන සංවරෝ සාදු සාදු වාචාය සංවරෝ මනසා සංවරෝ සාදු සාදු සබ්බත් සංවරෝති. සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අද මේ පොහෝ දිනෙහි ගාල්ල බෝසේවනාරාම ශ්‍රීපතන භාවනා මධ්‍යස්ථානයේහි පවත්වනු ලබන මේ ධර්ම දේශනාව ආරම්භ කරමින් ධර්ම දේශනාව සඳහා මාතෘකා ගාථා රත්නය දේශනා කරමින් ආරම්භ කරනු ලැබුවේ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ සකල ලෝක සත්වයාගේ මෙලොව යහපත පරලොව යහපත කෙලවර නිර්වාණය දක්වාම හේතුකාරක වන ධර්ම කරුණු කිහිපය ගැනයි. සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරෝ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබාගෙන අතීත වර්තමාන අනාගත තුන් කාලේ සකල සත්වයාගේ අයහපතට හේතු වෙන්නේ කෙබන්දක්ද යහපතට හේතු වෙන්නේ කෙබන්දක්ද කියලා සවිසුද්ධ ඥානයෙන් අවබෝධ කරගෙන අපට වදාළ මේ කරුණ. අපි දන්නවා මේ ලෝකයේ සත්වයාගේ ජීවන රටාව. උපත ලැබෙන සත්වයෙකුට අස කන නහය දිව ශරීරය මනස
ආයතන 6. දැනීමක් පවතිනවා. පෙනීම, ඇහිීම, ගඳ දැනීම, රස දැනීම, ස්පර්ශ දැනීම, මතක් වීම යනුවෙන්. මේ දැනීම් වලට අනුව අපේ ජීවිතේ අකණ්ඩ පැවැත්ම තමයි මේ යනකම්ම දැනීම් වලට අනුව හැඟීම් ඇති වෙලා හැඟීම් වලට අනුව වචන සහ ක්‍රියා කියලා තව දෙකක් එකතු වෙනවා. එතකොට මුළු ජීවිතය තුලම ඒ වෙනුවෙන් ක්‍රියාව නැමැති ශරීරය චලනය කිරීම සහ වචන පවත්වලා ඒ වගේම සිතුම් හදන එක තමයි ජීවිතය කියලා කියන්නේ. මේ තුන ගැන තමයි බුදුරජාණන් වහන්සේ ඔය ගාථා රත්නය වදාළේ. මේ තුනම සංවර කර ගැනීම හොඳයි කියන එකයි කෙටිම තේරුම. කායේන සංවරෝ සාදු, ශරීරය සංවර කර ගැනීම හොඳයි. සාදු වාචාය සංවරෝ, වචනය සංවර කර ගැනීමත් හොඳයි. ඊළඟට මොළේ මනසා සංවරෝ සාදු, මනස සංවර කර ගැනීමත් හොඳයි. කොතෙන්ටද හොඳ? මේ සංවර කියන භාවය කොතෙන්ටද හොඳ? සාදු සම්බත්ත සංවරෝ, සෑම තැනකටම හොඳයි. සෑම තැන කියන්නේ මොකක්ද? අපි සෑම තැනම කියලා හිතලා බැලුවොත් ගෙදර, පාසල, නැත්නම් වැඩ කරන ස්ථානය ආදී වශයෙන් ජීවත් වෙනකොට අපිට සමාජගත වෙන ස්ථාන ටික අපි මතක් කරගන්න. පාර්ලිමේන්තුව දක්වාම නැත්නම් රාජ්‍ය රැස්වීම් ශාලා දක්වා බුදුහාමුදුරුවෝ එපමණක්ද මේ වදාරන්නේ? නැහැ. ඒ අපිට මේ ලෝකෙදී හම්බෙන ස්ථාන ටික විතරයි. පරලෝකෙත් අපිට හම්බ වෙනවා. පරලෝ අපි ස්ථානගත වෙනවා 31ක් තලවලට. උපදින තැන් 31 ස්ථාන කරා ගමන් කරනවා. ඒ කියන්නේ ලබන ආත්මයක් හදනවා කියලා තැන. ඒකත් මේ සත්‍යයටම පවතින තත්ත්වයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේලා පාරක් පෙන්නනවා 31ක් තලයම අතහරින තැනට. 31ක් තලයම අතහරින. ඒ කියන්නේ නූපදින තැනට. ඉතින් අපි ඒකට කියන්නේ මොකද්ද? නිවන් තලය. එතකොට 32ක් අපිට තල තියෙනවා නේ. උපදින තල 31යි, නූපදින තලයයි. ඔය හැම තැනටම තමයි සංවරකම හොඳයි කියලා කියන්නේ. අපි දහම් පාසල් යනකොට අපිට දහම් පාසලේ උගන්වනවා. පාසල් යනකොට බුද්ධ ආගම ඉගෙන ගන්නකොට උගන්වනවා අසංවරකම් 10ක්. 10ක් උගන්වන්නේ. ඔය තුන් තැනට කීයක්ද අසංවරකම් පෙන්වන්නේ? 10ක්. නේද? කාය කම්මං තෙදා උච්චං, වාචා කම්මං චතුබ්බිදං, මනසා ත්‍රිවිධං දස කම්ම. අවස්ථා තුන ක්‍රියා 10ක් කියලා කියන්නේ. එතකොට මේ වැඩ තුනම මොනවද? ක්‍රියා වෙනවනේ. තුන් දොරෙන් සිද්ධ වෙන දේවල් වලට ක්‍රියා කියලා කියන්නේ. ජීවත් වෙනවා කියන්නේ, ක්‍රියාත්මක වෙනවා කියන්නේ. ජීවත් නොවෙනවා කියන්නේ අක්‍රීය භාවයටපත් වෙනවා කියලා කියන්නේ. අක්‍රීය වෙනවා කියන්නේ මැරෙනවා. ජීවත් නොවෙනවා කියන්නේ මේ යනවා කියන්නේ. ජීවත් වෙනවා කියන්නේ ක්‍රියාත්මකයි. ක්‍රියාත්මක මොනවාද? වචනයි, වැඩයි, සිතුම්. එතකොට බලනකොට මුළු බුද්ධ ආගමම රැඳිලා තියෙන්නේ ඔය තුන්දොර මතයි. මුළු බෞද්ධ දර්ශනයම රැඳී පවතින්නේ කොහෙද එතකොට? තුන්දොර මතයි. සිත් 52කට බෙදලා පෙන්නනවා. කුසල සිත්, අකුසල සිත් කියනවා. උපේක්ඛා සහගත සිත් කියලා කියනවා. අභිධර්මයේ හැම බෙද බෙදයක්. එතකොට මේ ක්‍රියා තුන 10ට බෙදෙනකොට කයෙන් 3යි, වචනයෙන් 4යි, මනෙන් 3යි කියලා කියපුවාම මොනවද කියන්නේ? සතුම් මැරීම, හොරකම් කිරීම,
කාම මිත්‍යාචාරය හැසිරීම. ශරීරයෙන් 3. මුල් වෙන්නේ ශරීරය. ඒතර වචනේ බොරු, කේලම්, පරුස වචන කාටවත් වැඩක් නැති වචනනේ. අනිත් ඒවාට කියන්නේ හිස් වචන කියලා. නේද? දැන් සිල් ගත්තාම එහෙම නොකරන මේවානේ. සිල් ගත්තාම එහෙම කරන්නෙම නැතුව ඉන්න ඕනේමනේ. කරනම නම් කියන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කතා ධම්මේවා කතා තුන්හිවා ධර්ම කරුණු කතා කරාට කමක් නැහැ. නැත්තම් මොකද කියන්නේ? කතා කරන්න පුළුවන් වුණාට ගොළුෙක් වගේ ඉන්න. කතා නොකර ඉන්න කියලා කියන්නේ. ඇයි ඒ කතා කළොත් අහුවෙන්නේ මොනවටද? හිස් වචන වලට. නිකන් කතා කරොත් හිස් වචන බවට අහුවෙනවා ඒක. මම අහලා තියෙනවා සරියොත් මොගලන් අනුරුද්ධානන්දාදී ස්වාමින් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ වගේ පන්සල් වලත් ඉන්නවා. සමහර කාලවලට කැලෑවල් වල ඉන්නවා. සමහර රජ්ජුරුවන්ගෙම උයන් වල නේද? ඒ බදුල්ලේ නුවර එහෙම තියෙන්නේ රජ්ජුරුවන් වගේ උයන්නේ. මල්වතු කියලානේ කියන්නේ. මුංගක් අය තරුණ කාලේ යන්නේ නාකි වුණාම නයන්නේ නැහැ. විනෝද වෙන්න, සතුටු වෙන්න. හැබැයි උද්භිද විද්‍යාව ඉගෙන ගන්නකොට යනවා. නේද? කැම්පස් එකේ ඉගෙන ගන්න අය එහෙම යනවා. ඉගෙන ගන්නත් යනවා. බෙහෙත් ගැන ඉගෙන ගන්නත් යනවා. ඇයි සමහර වෙලට හැම පැලයක්ම වගේ රෝපණය කරනවා නේ. ඉතින් ඒ වගේ තැන්වල වැඩ වාසය කරනවා. විවේක සුවයෙන් ඉන්නේ. විවේකයේ කියලා කියන්නේ එතකොට මොකද්ද? ඔය නිකන් කතා කරගෙන ඉන්නේ නැහැ. අනවශ්‍ය කාය චලන නැහැ. ඇවිදින්නේ නැහැ නෙවෙයි. පින්ඩපාතේ කරගන්නවා. එනවා. දානි ටික වළඳනවා. දැන් පහසු වෙනවා නම් ඒවා කරගන්නවා. ඉතින් ඊට එහෙම මොකුත් නැහැ. ඔහේ ඉන්නවා. මෙහෙම ඉන්නකොට පින්නත් නේ 7 දවසක්, ඒ කියන්නේ සතියක් දවස් 6ක් එකින් එක වහන්සේලා කතා කරමින් ඉන්නේ නැහැ. කතා කරන්නෙම නැතුව තමයි ඉන්නේ. වචනයක්වත්. ඒතර කොහොමද මේ කට්ටියක් එක්ක ජීවත් වෙනකොට එහෙම ඉන්නේ? කතා නොකර. ඒ වෙලාවට සංඥා එක්ක ඔළුවෙන් නැත්තම් අති. අපි තුන් කලයක් වතුර ටික ගේන්න යන්න ඕන කියලා. කලයක් ඔසව ගන්න ඕන කියලා කියමු තනියෙන් බැරි. කතා කරනවා ඔළුවෙන් අතින් කතා කරලා ඒක. සතියක්ම එහෙම ඉන්නවා කියලා කියනවා. දැන් අපේ නෙළුම්දෙණියේ භාවනා මධ්‍යස්ථානයේ දවස් 10 භාවනාවට සමහරු කැඳවනකොට දවස් 10ටම ওই නීතිය තියෙනවා. කතා කරන්න බෑ. 35 40ක් ගෙන්න ගන්නවා. ආයෙත් කතා කරන්න බෑ. ටෙලිෆෝන් පාවිච්චි කරන්න බෑ. ඒක ඔක්කොම ගන්නවා. කතා කරන්න නැතුවම දවස් 10 ඉන්නවා. කතා කරන්න පුළුවන් ආම්දුරොත් එක්ක. ඒත් නිකන් නෙවෙයි ධර්ම කරුණක් පමණයි. රහතන් වහන්සේලාත් එක්ක එහෙම ඉතින් කතා කරන්න දෙයක් හිතින්නේ නැහැනේ. එහෙම දෙයක්වත් නැහැනේ. දැන් බාහන මධ්‍යස්ථානවල එහෙම තියෙන ඉතින් ඉගෙන ගන්න ආපු අය මාර්ගඵල සමාධිත සෝවාන් වුණත් ඒ අයට සකදාගාමි වෙන්න භාවනා ඉගෙන ගන්න ඕන. ඒවා කරමින් යනකොට ඇති වෙන ගැටලු විසඳ ගන්න ඕන. ඒවත් කතා කරන්න ඕන. එහෙම වුණත් ඉතින් අනාගාමි වෙනකන් තව භාවනා ක්‍රම ඉගෙන ගන්න ඕන. ඒවා කරනකොට ගැටලු වෙනකොට විසඳ ගන්න ඕන. ඒ தත්ත්වයටපත් වුණත් රහත් වෙනකලුත් ඉගෙන ගන්න වෙනව ගුරුවරු. මුල සිට අග දක්වාම ගුරුවරු නැතුව මේ ගමනේ යන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ වදාරා. ඉතින් එකිනෙකට මාර්ග 4ක් තියෙන බව බෞද්ධ අපි දන්නවා. සෝවාන් මාර්ගය, සෝවාන් ඵලය, සකදාගාම මාර්ගය, සකදාගාම ඵලය, අනාගාම මාර්ගය, අරිහත් මාර්ගය. ඉතින් මේ මාර්ග 4 වෙන වෙනම විස්තර ඉගෙන ගන්න වෙනවා.
නේද? අපි ඉස්කෝලේ ගියත් O level වලට වෙනම ඉගෙන ගන්න ඕනේ. A level වලට ආයෙ ඉගෙන ගන්න ඕනේ. උපාධිධාරියෙක් වෙන්න නම් ආයෙත් තව ඉගෙන ගන්න ඕනේ. මේ වගේත් එහෙම තමයි. එන අවශ්‍යතාව තියෙනවා. යෝගියාට භාවනා ඉගෙන ගන්න අයට, ශ්‍රාවකයාට, දේශකයන් වහන්සේත් එක්ක කම්මට්ටානාචාර්යයන් වහන්සේලාත් එක්ක කතා කරලා ඒ ටික කරගන්න පුළුවන්. ඒත් හැම වෙලේම බෑ. ඒකට කෙටි වෙලාවක්, කාලයක් වෙන් කරගෙන තමයි ඒව කරන්නේ. ඉතින් අද එහෙම කරනවා වගේ එදා ස්වාමීන් වහන්සේලා කතා කරන්නේ නැතුව වාසය කරා. ඒතර මොකක්ද කියන්නේ? සංවරයි. අහලා තියෙනවා අතීතයේ විහාරස්ථානයක හාමුදුරුවෝ ගොඩක් ඉන්නේ. වස් කාලයේ මුන්වහන්සේලා සාකච්ඡා කරලා තීරණයක් ගත්තා. අපි මේ 3 මාසෙ කතා නොකර හිටිමු. ඉතින් දායකව එනවා. හැබැයි කිසිම ආන්දෝලනමක් එක කතා කරන්නේ නැහැ. දැන් ගිහියා දන්නේ නැහැ මේවා. නේද? ගිහියා ඉතින් එහෙම හිටියා දැක්කොත් හිතන්නේ මොකද්ද? අම්මා තාත්තත් එක්ක තරහයි ඒ හින්දා කතා කරන්නේ. දරුවෝ දෙමව්පියොත් එක්ක තරහයි ඒ හින්දා කතා කරන්නේ. සහෝදර සහෝදරියොත් එක්ක තරහයි ඒ හින්දා කතා කරන්නේ. මොකද තරහේ ස්වභාවය එයයි කියලා බුදුහාමුදුරුවෝත් වදාරනවා. තරහ කොහොමද හඳුනාගන්නේ? කෙනෙක් තව කෙනෙක් එක්ක තරහයි කියලා කොහොමද හඳුනාගන්නේ කියලා අහනකොට බුදුහාමුදුරුවෝ කියන්නේ මොකද්ද? සිනහා වෙන්නේ නැහැ. මූණ බලන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. දැන් හිතලා බලන්න හරිද වැරදිද කියලා තමන්ගේ ගෙදරම නේද? ස්වාමියා භාර්යාව දෙන්න තරහ වුණොත් ඕක තමයි තත්ත්වය. නේද? සමහරට දරුවෝ දෙමව්පියොත් එක්ක තරහින් ඉන්නවා. ඕක තමයි තත්ත්වය. ඒතර ගමේ ගෙවල් වල අහල පහල අයත් එක්ක තරහින් ඉන්නවා. මොකද තත්ත්වය? ඕක තමයි තත්ත්වය. නේද? ඉතින් අන්නේ හින්දා මේ දායකෝ හිතන්නේ හාමුදුරුවෝ අමනාපෙන් තමයි. නැත්නම් මෙහෙම කතා නොකර ඉන්නේ. කවුරුවත් කතා කරන්නේ නැහැ නේ කායත්වත්. ඉතින් දායකෝ ටික එකතු වෙලා මොකද කරේ? දාගච්ඡා කරලා අපි මේකට විසඳුමක් කතා බහ කරගමු හාමුදුරුවොත් එක්ක. ඉතින් එහෙමයි. කියලා ඉතින් කණ්ඩායම එකතු වෙලා පන්සලට ගියා. හැබැයි මේගොල්ලෝ 아무තු දෙයක් දැක්කා. මාළුපෙත් හොඳට ඇමදලා තියෙනවා. අත ගාලා එහෙම තියෙනවා හැමතැන. දැන් මල් එහෙම පරිවෙච්ච ඒවා එහෙම බුද්ධ ආසනේ මත නැහැ. ඒව අස් කරලා තියෙනවා. බුදුහාමන්ට පෑන් පූජා කරන ඒවා මල් පූජා ඒවා කරලා තියෙනවා. පහම්පත්තු කරන ඒවා ඔක්කොම තියෙනවනේ කෙරිලානේ. දැන් මේ අය කල්පනා කරනවා තරහින් ඉන්න අය ඒවා කරන්නේත් නැහැ. නේ? දැන් ගෙවල් වල තරහින් ඉන්නකොට කොහොමද? අතු ගාන්නේ නෑ, වලන් හොදන්නේ නෑ. ඒවත් අතහරිනවනේ. තරහේ ස්වභාවය එහෙමනේ. තරහේ ස්වභාවය කම්මැලිකම නිර්මාණය වෙනවා. එපා වෙනවා කියලානේ කියන්නේ. නේද? තරහ කියන එකේ තේරුම එපා වෙනවා. කම්මැලිකම ඇති වෙනවා. දැන් අතන නම් කම්මැලිකම තේරෙනවනේ. ඉනහ වෙන්නේ නැහැ, කතා කරන්නේ නැහැ, මූල බලන්නේ නැහැ, සමායට නිදා ගන්නවා. කම්මැලිකමේ ලක්ෂණ ඒක තමයි. නමුත් මෙතන එහෙම එකක් පේන්නේ නැහැ. එතකොට තමයි තීරණය කළේ මේක ස්වාමීන් වහන්සේලා හිතලා සාකච්ඡා කරලා කරගත්ත වැඩක්. එතකොට දැන් තේරෙනවා නේද එහෙනම් මේ සංවර ක්‍රමේ උපරිමය ගැනයි මේ කතා කරන්නේ. නේ? දැන් බලනකොට බුදුහාමුදුරුවෝ හැම වෙලේම කතා කර ඉන්නවා කියලාද කියන්නේ? එහෙම නැහැ. එහෙම කතා කර ඉන්නේ. ඒ කියන්නේ අඩුවෙන්ම කතා කරපු කෙනා කවුද ඇහුවොත් ඉතින් කියන්න වෙන්නේ බුදුහාමුදුරුවෝ නා. ඇයි? නිකං කතා කරලම තියලා සූත්‍රයක් නැහැ. කිසිම සූත්‍රයක නැහැනේ. නේ? කොසල් රජුගේ රාජ්‍ය පාලනය ගැන කතා කර හිටියා. කොසල් රජු ආවට පස්සේ අනේ පිළිතුරුමාගේ ගෙදර දොර ගැන විතර කතා කර හිටියා. එහෙම කොහෙවත් නැහැ සූත්‍රය.
84000 ධර්මස්කන්ධය වදාළ මේ සූත්‍ර පිටකේ විනක පිටකේ අභිධර්ම පිටකේ හැම එකකම තියෙන්නේ ඕනේම කතා කරා. ඕන නැති නිකං කරුණු මොකුත් නෑ. එක්ක ජාතක කතාවක් නේද? එහෙම නැත්නම් කෙනෙකුට අවවාද අනුශාසනා කතාවක්. එහෙමයි කතා කරන්නේ. ඔය අනේ පිටිස්තුමාගේ ගෙදරට යන දවසක බුදුහාමුදුරන්ට ඇහෙනවලු කුස්සිය පිටේ ලොකු ගෝසාවක්. අනේ පිටිස්තුමාගෙන් අහනවලු මොකද ගෝසාවක් කියලා. නෑ අලුතෙන් ගෙනාපු ලේලිය අපි දෙන්න කියන දේ අහන්නෙත් නෑ. පුතා කියන දේ අහන්නෙත් නෑ. අසංවරයි. එහෙමයි කියලා තියෙන්නේ. එහෙම යන්න කියන්නකෝ. ගෙන්නලා භාතිආවරුන්ගේ හැටි කියලා දීලා තියෙනවා. සත්‍ය ආර්ය භාවනා බබන කියලා. එහෙම කියලා තියෙනවා විස්තර. ඒක ඉතින් විසාකාවට කියලා දීලා තියෙනවනේ නේ. විසාකාවගෙන් අන්තිමට අහලා තියෙනවා ඔබ කෝකටද කැමති කියලා. මම දාස භාර්යාව වෙනවාද ඉඳන්. දාස භාර්යාව වෙනවාද. ඒ කියන්නේ ස්වාමියාට කරන්න තියෙන කුදුමහත් සියලු කටයුතු කරමින් වාලියක්සේ දාසියක්සේ වාසය කරනවා. ඉතින් ඇත්තටම අම්මා කෙනෙක් නම් එහෙම වෙන්න වෙනවනේ. කියලා වරක් නැහැනේ ඉතින් වැඩ ගෙදර. කණ්ඩ බොණ්ඩවත් වෙලාවක් නැති තරම් අම්මලාට වැඩ. ඒකයි බුදුහාමුදුරුවෝ තා විශේෂයෙන් හොඳයි කියලා තියෙනවා. නැත්නම් එහෙම විසාකාව තෝරාගන්න නැහැනේ. දැන් බලන්නකෝ එනවා සම්බත්ත සංවරෝ කියන කතාවට හරියනවනේ. හැම තැනකටම හොඳයි. වචන පාලනය කරගන්න එක. ශරීරය පාලනය දැන් සංවරකම කියන්නේ පාලනය කරනවා කියන එකනේ. නේද? ඊළඟට කියන්නේ කොහෙද? මොලේ වැඩනේ. දැන් අපිට රූපයක් දැක්කහම පළවෙනි ක්‍රියාදාමයේ ආරම්භ වෙන්නේ කොහෙද? මොලේනේ. නේද? හැඟීම් ඇති වෙන්න පටන් ගන්නවා. මොනවද හැඟීම්? ලෝභ හැඟීම්, ද්වේෂ හැඟීම්, මෝහනේ කියන්නේ. මිත්‍යා දෘෂ්ටි හැඟීම් කියලා කියනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ වැරදි ඒවට. නරක ඒවට කියන්නේ මොනවද? වැරදි හඳුනා ගැනීම මත ඇති වෙන හැඟීම්. ලෝභ දේශ මිත්‍යා දෘෂ්ටි. වර්ධවා හඳුනා ගැනීම, වර්ධවා තේරුම් ගැනීම. ඒක තමයි නරක තුන. වර්ධවා තේරුම් ගැනීම, ලෝභය සහ දේශය කියන හැඟීම්. ඒවා තමයි සිත්. ඒක මොලේ. හැබැයි ඉතින් වචන එහෙම එතකොට ඒ විදිහට වෙනවානේ. ඒකට අනුවනේ පාලනය වෙන්නේ. ඒ කියන්නේ ධම්මපදයේ පළවෙනි ගාථාවේ තේරුම මනෝ පුබ්බංග මා ධම්මා මනෝසෙත්තහ මනෝමය. මනසාචේ පසන්නේන කියලා එක ගාථාවක් යමකනේ දෙක කියන එකනේ. අනික් ගාථාවේ තියෙන්නේ මනසාචේ පදුට්ටේන. යමක වර්ගය කියන්නේ දෙක තමයි තියෙන්නේ. එක පැත්තක් සහ අනිත් පැත්ත. දැන් මෙතන කියන්නේ පිරිසිදු සහ අපිරිසිදු කියන දෙක මොලේ තමයි ආරම්භය. ඉතින් ඒකට අනුව තමයි ඊළඟට වචන සහ ඇඟ හොල්ලන එක වැඩ නේද? ලෝභ සිතක් ආවනම් වචන ටිකක් ලෝභමයි නේද? තරහ සිතක් ආවනම් වචන ටිකක් තරහමයි නේද? ඒ කියන්නේ දැන් අම්මත් එක්ක තරහ වුණොත් තාත්තා දරුවොත් එක්ක තරහ. ඒ වෙලාවට නේද? ගෙදරට ආවනම් එයත් එක්ක තරහයි. ඒ අර පටන් ගත්තනේ නේද? ඔෆිස් එකට එහෙම ගියා නම් ඔෆිස් එකේ ගියා තරහ. හම්බෙන ඔක්කොම එක දරහයි නේද? අර කුරුපගතිස්ස හාමුදුරන්ගේ කතාවේ මැනික හොරගම් කරා කියලා හේතුපු වෙලාවේදී ලේ බොණ්ඩ ආපු
ලිහිණියාට පයින්වත් ගහුවා. ඒ කියන්නේ ලිහිණියත් එක්ක තරහයි. තරහ වුණාම ඒ වෙලාවට හම්බෙන කොතනක් තරහ. ඇයි ඒ? ස්ටාර්ට් උනේ මොලෙන්නේ නේද? දකුණට හැරෙුවා නම් දකුණු පැත්තට හම්බෙන ඔක්කොම යන්න වාහනේ ඉතින් නගර ටිකයි කඩවල ටිකයි ඔක්කොම ගෙවල් ටිකයි හම්බෙනවා වගේ. වමට හැරෙුවොත් ඉතින් වම් පැත්තට තියෙන ඔක්කොම ටික හම්බෙන එක පැත්තකට හැරිච්ච එහෙම තමයි. බුදුහාරෝ සිත ගැන එහෙමයි කියන්නේ. ගත් අරමුණ දිගේ බොහෝ දුරක් දුවන බවමයි සිතේ පැවැත්ම. ගන්න අරමුණ තරහන ඒ අනුවමයි. ආසන ඒ අනුවමයි. ඊර්ෂ්‍යාන ඒ අනුවමයි. දැන් තරහේ කෙලවරට ඊර්ෂ්‍යා මේ වෛරයට යන්නේ. දේවදත්ත කතාවේ මොකද්ද තියෙන්නේ? රන්තලියෙන් පටන් ගත්ත වෛරය ආත්ම කෝටි ගණන් ඇවිත් බුදුහාමුදුරන්ගේ අන්තිමාත්මෙත් නේ බෝධිසත්වයන්ගේ අන්තිමාත්මේ බුද්ධත්වයේ ලබ ඒකෙත් ඒක එහෙමමයි. ඔය ගල් පෙරලන්ට සංඝ බේද ඇති කරන්ට බුදුහාමුදුරුවන්ට ඊතල විද්දවන්ට නාලාගිරි අතත් ඇරිය උකන්නේ චර දේවල් කරමින් ඉතින් ගිහි ගෙදර ඉද්දද්දිත් ඔහොම තමයි දෙන්න. විවිධ දේවල් රාන්තේ එක්කල්ලාගෙන එහෙමත් මොකක්ද නේද? දිගින් දිගට එහෙම යනවා. ඒකට එහෙනම් අන්න මොලේ වැඩවල අසංවර නම් අසංවරකම භයානකද නැද්ද? පුංචි භයානකමක්ද එතකොට තියෙන්නේ? දැන් ලෝභයෙහි, ද්වේෂයෙහි, මිත්‍යා දෘෂ්ටියෙහි භයානකකම හිතලා ඉවර කරන්න බැරි වෙයි නේ. ලියලා ඉවර කරන්න බැරි වෙනවා. වචනවල තියෙන භයානකකම, ක්‍රියාවල තියෙන භයානකකම හිතලා ඉවර කරන්න කතා කරලා ලියලා කියලා ඉවර කරන්න බැරි වෙනවා. අනන්තයි වෙනවා එතකොට. ඒ තුන්දොරේ අසංවරකමනේ කර්ම හැටියට, පව් හැටියට කියන්නේ. ඒ භවයේ විපාක මොනවද? දඬුවම් හම්බෙනවා. නේ? දඬුවම් කෙලවරක් නැහැ. නින්දා වචනවල නරකට, ක්‍රියාවල නරකට, ලෝභකමේ නරකට, තරහේ නරකට, නින්දා, අපහාස, සමාහයට ගුටි බැට, හිරේ විලංගුවේ වැටීම, මෙලෝ කෙලවරක් නැතුවනේ. තමා කොන් කිරීම, ආශ්‍රයනොත් අයින් කරනවානේ. නෝනැත්තෝ බුද්ධිමතුන් කොහොමද ඉතින් අයින් කරනවානේ. නේ? අයින් කරන්නේ නැද්ද? දැන් හිරේ දානවා කියන එකේ තේරුම මොකක්ද? අයින් කරනවා කියන එකනේ. පැත්තකට කරලා විලංගු දාලා තියෙනවා. සමාජයෙන් අයින් කරන එකට හිරේ දානවා කියලා කියන්නේ. ඇයි අයින් කරන්නේ? ඒ පන්සිල් පද පහේ වැරද්දටනේ. දැන් හිර ගෙදර තියෙන්නේ මොකටද? පොලිසිය තියෙන්නේ මොකටද? සතුන් මරනවට, හොරකම් කරනවට, කාම මිත්‍යාචාරය හැසිරෙනවට, බොරු කියනවට, මත්පැන් බොනවට, වෙන මොකටවත් නෙමෙයි. ඒ කියන්නේ උසාවියේ තියෙන නඩු ඔක්කොම ওই පහ ඇතුලේ. ඔය පහෙන් පිට නඩු නැහැ. ඔය පහෙන් පිට පොලිසියක් ඕනද? දැන් මෙතන ඉන්න අයට පොලිසිය ඕනද? දැන් අටසිල් සමාදන් වෙච්ච අයට පොලිසිය ඕනද? ඕනේ. ඇයි? පන්සිල් වලටත් එහානේ. නේ? එතකොට දස්සිල් සමාදන් වෙන අයට පොලිසිය ඕනද? අපි කියමු ලංකාව විතරක් අරගෙන ලංකාවේ ඉන්න ඔක්කොම පන්සිල් රකින්න. සක්විති රජවරු වගේ. අඩන්නේ නැහනේ. අටසිල් රකින්න. දහසිල් රකින්න. එතන සාමාන්‍ය බෞද්ධ කියන එක හරියටම තියෙනවා කියලා. බෞද්ධ කියන එක හරියටම තියෙනවා නම් එහෙම තමයි ඈ. මොකද බෞද්ධක මේ සංකේත මූලික ලක්ෂණ තුනයිනේ නේ.
සංවරකම් 3යි කියලා කියන්නේ. මොනවාද 3? සීල සංවරය, සමාධි සංවරය, ප්‍රඥා සංවරය. මේ ත්‍රිශික්ෂාවනේ කියලා කියන්නේ. ත්‍රිශික්ෂා ශාසනේ 3 ආකාරයකින් සංවර වෙනවා. දැන් සංවර වෙන්නේ මොනවද? අර 3. කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරය. විදි 3කින් සංවර වෙනවා. දැන් මේ අපි ඔය සංවර වෙන ක්‍රමය තමයි සීල සංවරය. ඊළඟ සමාධි සංවරය, ප්‍රඥා සංවරය. දැන් ඔගේ හොඳම එක කෝක කියලා දිනන්න. හොඳම බලවත්ම කැඩෙන්නෙම නැති සංවරය තමයි ප්‍රඥා සංවරය. සංවර කරන්නේ තුන්දොර තමයි. වෙන සංවර කරන්න එකක් නැහැ. සංවර කරන්න වෙන මොකොත් නැහැ. සංවර කරන්න තියෙන්නේ කාය සංවරයයි, වචී සංවරයයි, මනෝ සංවරයයි විතරයි. හැබැයි එකෙන් සීල සංවරය කියලා කියන්නේ නීතිගත කරලා විනය කරන්න එපා. භයානකයි අසංවරකම. කරන්න හොඳයි. මෙලොව පරලොව දෙලොව වාසනාවයි. මොනවාද? සංවරකම. මේවා නොකර ඉඳීම. ඒ කියන්නේ බොරු කේලම් පරස වචන ඉස් වචන නොකර ඉඳීමනේ. අමාරුද ලේසිද? කොහොමද ලේසි එක? සිල් රකින්න එකද කඩන එකද? ගිහියන්ට අමාරුම දේ මොකද්ද? පැවිදි වෙන එක. අමාරුම එක පැවිදි වෙන එක. දැන් මෙතන ඉන්න අයගෙන් අහලා බලමු පැවිදි මුරු කියලා. බෑ. එච්චරයි. විවාහකය ගියයි විවාහ වෙලා ඉන්නේ හිඳ ධර්මල්ලු. ඒව මේ දිනවා ඒ හිඳ බෑ කියයි. නේ? ඒවා නොවිච්ච අය ගියයි ඉතින් අපි තරුණයිනේ දැන් බෑ කියයි. මොකක් හරි එකක් කියලා පණිනවා මිසා පැවිද්දට නම් ආවොත් ඒක නිකන් ආශ්චර්යයි. බුදුමයි. ඇයි? ඒක සංවරකම. පැවිද්ද කියන්නේ මොකද්ද? සංවරකම. පුංජි සංවරකමක් නෙවෙයිනේ. සුපට්ඨිපන්නෝ භගවතෝ සාරක සංඝෝ. ඒ කියන්නේ තුන් දොරින්ම හොඳ පැත්තට පෙරලිච්ච අය. නේද? ගමම් මග සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හරවපු අය. පොඩිම කියන්නේ උඩුගම් බලා යනවා කියලා නේ. පැවිදි වෙනවා කියන එකේ තේරුම මොකද්ද? පටිසෝතගාමී ප්‍රතිපදාව. ප්‍රතිපදාව කියලා කියන්නේ වැඩ තුනට වෙන මොකද? ඔය ආර්ය අෂ්ටාංග මාර්ගය අරගෙන බෙදන්නේ කොහොමද? සීල සමාධි ප්‍රඥා. සිල්වත් භවෙන් සමාධියෙන් ප්‍රඥාවෙන්. මොකද්ද? සංවරයෙන්. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ සංවර භව ඇති වෙන වැඩ. ඉස්සරලාම නිවැරදිව අඳුරගන්න කියනවා. නිවැරදි කල්පනා කරන්න කියනවා. නිවැරදිව වචන කතා කරන්න කියනවා. නිවැරදිව ක්‍රියා කරන්න කියනවා. නිවැරදිව ජීවත් වෙන්න කියනවා. නිවැරදිව වීර්ය කරන්න කියනවා. නිවැරදි සිහියෙන් ඉන්න කියනවා. වෙනස් වෙන්නෙම නැතුව ඉන්න කියනවා. සමාධිය කියලා කියන්නේ ඒක. වෙනස් වෙන්නෙම නැතුව ඉන්න. හැදිච්ච කෙනා ආයේ නැහැදිච්ච කෙනෙක් වෙන්නෙම නැතුව ඉන්න කියලා ඒකට කියන්නේ. වෙනස් වෙන්නෙම නැතුව ඉන්න. සෙල්ලම්ද අද පැවිදි ලෝකයකට එන දහස් ගණනින් අනිත් පැත්තට පැවිදි වෙනවා. ඒ කියන්නේ සිවුරු හැරලා අපව යනවා. බුදුහාර වදානවා සිවුරු අරින්න කරුණු 4ක් තියෙනවා. බලමු ඒවා සංවරකන්ද අසංවරකන්ද කියලා. මොනවාද? ආහාර වලට වැඩි ආසාව. යාන වාහන, ගේ දොර, බඩු මුට්ටු, ඇඳුම් පැළඳුම් වලට වැඩි ආසාව. දිරිමිනන් ස්ත්‍රීන්ට ආසාව. දැන් ඕවා පැවිදි ඉඳලා ගන්න පුළුවන්ද? බෑ. නේ? Tamante හිතන කෑම වර්ග ගෙනල්ලා උයාගෙන පියාගෙන එහෙම කන්න බෑ. ඔය දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ. නේද?
දෙන වර්ග හොඳ වෙන්නත් පුළුවන්. ප්‍රියමනාප වෙන්නත් පුළුවන්. ප්‍රියමනාප නැති වෙන්නත් පුළුවන්. ලැබෙන කෝක හරි වළඳනවා කියන එක නේ. ලැබෙන කෝක හරි වළඳනවා. ඉල්ලන්නේ නැහැනේ. දැන් ගිහි අය එහෙමද කඩේට ගිහිල්ලා? නෑ. ලොකුම හෝටල් එකට ගියොත් පොතකුත් ගෙනල්ලා දෙනවනේ. කැමති දේ කියන්නේ ඒක ගෙනල්ලා. ආමුදුරුන්ට එහෙම බෑ. ඉල්ලලා ගණ්ඩක් අහන ඕන් කොටින් කියනවා. තමන්ට ඕන දේ දැනගෙන ඒවම ගෙනාවත් ගන්න තාන. තමන්ට ඕන දේ අපි මොහොවේ කැඳක් මොකක් හරි කියලා. ඒක ගිහි අය කොහොම හරි දැනගෙන ගෙනලා දුන්නොත් ඒක ගන්න තාන. එහෙම ගත්තේ නැති අවස්ථා තියෙනවා සරියුත් හාමුදුරුවෝ. බඩේ රුදාවකට කැඳ වර්ගයක් ඕන කියලා හාමුදුරු කතා වෙනකොට දෙවියෙක් අහගෙන ඉඳලා ගිහිල්ලා ගමේ ඇයට කියලා හදවලා ගෙනා. උන්වහන්සේ ගත්තේ නැහැ. ඇයි ඒ? අප්පයි. ඒක නියම ක්‍රමේ නෙවෙයි. ඒකයි. දැන් සමහර හාමුදුරු එක එක්කනාට ආහාර පාන ලැබෙන්න ඕනවට එක එක්කනාගේ හැටි අනිත් අයට ඇහෙන්න කියවනවා කියනවනේ. ඒ ආහාර සිල්වන්තයි ආර්යහතන් වහන්සේ ආසෝවාන් මාර්ගඵල ඔය විදිහට කියනවා. එතකොට මොකද වෙන්නේ දායකයා? එහෙනම් උන්වහන්සේට දාන දුන්නාම පින් සිද්ධ වෙනවා වැඩි කියන හැම මොකද කරන්නේ? විවිධ දාන පාන ආදී නේ. වර්තමානෙත් ඔය සමහර තැන්වල ඉන්නේ රහතන් වහන්සේලා කියලා කියපුවාම ඉතින් වෙනම බණ භාවනා ඉගෙන ගන්න පවා යන්නේ එහෙම යනවා. දැන් අර අපිට මෙහි අර හයිවේ එකකින් එහා පැත්තේ පන්සල සම්බන්ධ කරපු මහත්තයා දැන් මිහිරිගම යනවා. එහෙන් රහතන් වහන්සේලා ඒ ප්‍රසිද්ධියට ඉතින් එහෙම යනවා. යන්න ඕන තමයි නේද? දැන් බුදුහාමුදුරුවෝ ආගෙන ආවේ බාහ්‍ය දාරුචීනේ. ඒ ඕන හින්දානේ. ඒවා ප්‍රසිද්ධ කරන යනවා නේද? හොඳයි. ඒත් සමහරව ඇත්ත ප්‍රසිද්ධ කරනවා සමහරව ලාභ ප්‍රයෝජන සඳහා ප්‍රසිද්ධ කරනවා. ඒක තමයි වැරදි කියලා කියන්නේ. ඒ ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන්නේ ඇයි? ලෝභයින්ද. ඒ ලෝභකම හොඳ නැහැ කියලා ඔන්න මුලින්ම කියනවා බුදුහාමුදුරුවෝ නේ. ලෝභකම හොඳ නැහැ කියලා මුලින්ම කියනවා සංවර වෙන්න ඕන. ඕවා මේ අපිරිසිදුකම් කියලා කොටින් කියන්නේ නේ. දැන් ලෝභය මොකද්ද? පිරිසිදු බවක්ද අපිරිසිදු බවක්ද? අපිරිසිදු තරහ මිත්‍යා දෘෂ්ටිය ඒ වෙනුවෙන් ගොඩ නැගෙන වචන ඒ වෙනුවෙන් කරන ක්‍රියා අපිරිසිදු නේ. දැන් මේවා ඔක්කොම පිරිසිදු වෙනවට බුදුහාමුදුරුවෝ කියන්නේ විසුද්ධි මාර්ගය කියලා. මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ මොකද්ද? පිරිසිදු වෙන්න බෙහෙත්. ඒ කියන්නේ හොඳට නා ගන්න තමන් කැට අටක් ගාලා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ නැමැති තමන් කැට අටම ගාලා නේද? හොඳට නා ගන්න සුවඳ සම්භාගයක ගාලා හොයි හොඳට නා ගන්න හොඳට පිරිසිදු වෙන්න. එහෙම කියන්නේ මොනවද පිරිසිදු කරගන්න තියෙන්නේ? කොහොමද පිරිසිදු වෙන්න ඕන? ඒ ටික තමයි අපි විශේෂයෙන් කරගන්න. ඇයි මේ ලෝභ හැඟීම ඇති වෙන්නේ? ඇයි මේ ද්වේෂ හැඟීම ඇති වෙන්නේ? ඇයි මිත්‍යා දෘෂ්ටි අදහස් එන්නේ? ඔය ටික තමයි බුදුවරු පෙන්නන්නේ. මිත්‍යා දෘෂ්ටි අදහස් වෙන්නේ හරි දේ දන්නේ නැති නිසා. ඔන්න රහස. ඔය දේව සංකල්පේ ලෝකේ හරියට තියෙනවනේ. ඒක මේ බුද්ධ ආගමට වඩා ලොකු එකක්.
බොහෝ අය පාවිච්චි කරන්නේ ඒවා. දැන් බුද්ධ කාලේ බුද්ධ ආගම එකයි. මිත්‍යා දෘෂ්ටික ආගම් 62යි. ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ සෙනග ටිකයි. අනිත් ශාසනවල සෙනග ගොඩයි. සංජය බෙල්ලට කියන්නේ නේ කෝලිත උපදෙස් දෙන්නට. ඔය බුදුහාමුදුරුවෝ ළඟ ඉන්නේ ටික දෙනයි. අපි ළඟ ගොඩයි. එහෙමයි කියන්නේ. ඒකට හේතුත් කියනවා. නුවණ තියන අය ටික දෙනයි. ඒ අය එහෙ ගියාට නුවණ නැති අය ගොඩයි. ඒගොල්ලෝ තමයි මෙහෙ එන්නේ කියන්නේ. නැත්නම් යන් කියනවනේ යන්නේ නැහැ. ඇයි? මිත්‍යා දෘෂ්ටියට එල්බ ගත්තාම ඒ තරම් ගැඹුරට හිර වෙනවා. ඒකට මෝඩකම කියලා කියන්නේ නේ. මෝඩකම තරම් දැලක් තවත් නැත කියලා කියන්නේ බුදුහාම. නත්ති රාග සමෝ අග්ගී නත්ති ද්වේෂ සමෝ ඩහි නත්ති මෝහ සමෝ ජාලං නත්ති තණ්හා සමෝ නදී කියලා කියන්නේ. ලෝභය තරම් රාගය තරම් ගින්නක් නැත කියලා. රාගය කියන එකේ මොලෙත් පිච්චෙනවනේ නේ. පිස්සු හැදෙනව නේද රාගය හැදිලා? රාගය හැදුනම පිස්සු හැදෙනවා. නේද? ඒ කියන්නේ මේ කාම ලෝකයේ පිස්සු නැති අය ඉන්නවද? එක්ක ඇහි පිස්සු නැත්නම් කනේ පිස්සු නැත්නම් නහයේ පිස්සු නැත්නම් දිවේ පිස්සු නැත්නම් කයේ පිස්සු. ඉතින් පස්කොලෙන් මේක දුච්චාම මොලේ පිස්සු. සබ්බේ පුතුජනා උම්මත්තකා. බලන්නකො බුදුහාමුදුරුවෝ මේවා ටික ඔක්කොම ගොනු කරලා හරි පිරිසිදුවට සත්‍යයේ ස්වභාවය එලිදරව් කරලා තියෙනවා. කවුද මෙහෙම කරපු තවත් කෙනෙක් ඉන්නේ කියලා හිතනකොට තමයි බුදුහාමුදුරුවෝ විතරයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. හත්රිම පිරිසිදුයි හරිම නිවැරදි. නේද? මේ අනන්ත මහා විශ්ව ස්වභාවයේ කැටි කරලා තියෙන නිකන් අතැඹුල වගේ. අනන්ත සත්‍යයේ අනන්ත ගති ගුණ අරගෙන ගෙනල්ලා තියෙන්නේ අවස්ථා තුනකට. සිතුම් වචන ක්‍රියා. දැන් අපි මේවා ඉගෙන ගන්නේ අපිට හැදෙන්න. නේද? හරියට බලනවා නම් ඉතින් අනුන් හදන්න බෑ. පුළුවන්ද? බෑ. දැන් මටත් එපා වෙලා තියෙන්නේ. අනුන් හදන්න බෑ. මමත් මේ බණ කියන්න තමයි මහාන උනේ. ඒකට මහාන උනේ. මම ඒක තමයි දිගටම කරේ. 17 අවුරුද්දක් දැන් 18 අවුරුද්දක් වෙනවා. ඒකමයි කරේ. මුල්ම කාලේ මාසේ දවස් 30ම බණ කියනවා. දවස් 3 නවත්තන්නේ නැහැ. ඒ තනියෙන් කරන්නේ. ඊට පස්සේ තමයි ඉතින් ගෝලියෝ ටික එහෙම බිහි වෙනකොට ඉතින් ඒගොල්ලෝ කියනකොට මට ඒගොල්ලෝ ඉන්නකොට එහෙ යන්න ඕනේ නැහැ. මේගොල්ලෝ ඉන්නකොට මෙහෙම වුම ඉතින් රටවටේ ඉතින් සමහර ගෝලියෝ පොරොන්දුත් වුණා. මං අනුරාධපුරේ බලා ගන්නවා. මං නුවර බලා ගන්නවා. එහෙමත් පොරොන්දු. එහෙමත් තියෙනවා. ඒගොල්ලෝ ඒවා කරගෙන යනවා. එතකොට ඉතින් අපිට ගමන පොඩ්ඩක් අඩු වුණා නැත්නම් අනුන්ගේ මේ කරුණු ටික කියා දෙන්න ඇවිදින්න ඕන තත්ත්වයක් තිබ්බා. මොකද බණ ඇහුණට ඔය සාරාංශ තමයි නැති වෙලා.
අතනින් ටිකක් කියනවා ඒක කියනවා මෙතනින් ටිකක් කියනවා ඒක කියනවා අරක මේකට සම්බන්ධ නේ. එහෙම තියෙන. බුදුහාරගේ බණ එහෙම නෙවෙයි. දාම්වැලක පුරුක් රෑනක් වගේ. ඒක මේකට සම්බන්ධයි ඒක මේකට සම්බන්ධයි ඔහොම සම්පූර්ණ එකක්. බුදුහාරගේ බණ එකම තියෙන්නේ. එක තැන්වල එක විදිහට දේශනා කරාට එකම ගැනමයි කියන්නේ. කොටින්ම සත්වයාගේ ජීවිතය ගැනමයි කියන්නේ. කෙටියෙන්ම කියනවා. සමහර ගාථාවල දෙකට බෙදන්නේ සත්‍යයක් ඇත වස්තුවක් ඇත. එහෙමයි කියන්නේ. සත්‍යයක් ඇත වස්තුවක් ඇත. මේ ලෝකේ පණ තියෙන දේවල් තියෙනවා පණ නැති දේවල් තියෙනවා. දෙකට බෙදලා කියන්නේ. බුද්ධාමත්ති දානම්මත්ති කියලා කියනවා. එතකොට අන්තිමට කියන්නේ ඉති බාලෝ විහාඤ්ඤති. සත්‍යයේ ස්වභාවය නොදත් වස්තුවේ ස්වභාවය නොදත් බාලයෝ වෙහෙසටපත් වෙනවා. දැන් වෙහෙස කියන්නේ මොනකද වෙහෙස? රාග ගින්නට අහු වෙලා දැවෙනවා, තැවෙනවා, අඬනවා, ඇලපෙනවා, වෙහෙසෙනවා. දවල් විතරක්ද? නෑ රෑ දවල් දෙකේ වෙහෙසෙනවා. දැන් අපි නම් නිදාගත්තාම ඉතින් 6:00 4 වෙනකන් ඔය නිදනවා. ගෙවල් වල අම්මලාට එහෙම බුදියන්න පුළුවන්ද? 10ට බුදියා ගත්තොත් ආයෙත් 3ට වගේ. හරි. ඉගෙන ගන්න කාලෙත් එහෙමයි. 10 11 වෙනකම් පාඩම් කරලා ආයෙත් කීයද හැරින්න පාඩම් කරන්නේ? ආයෙත් හැරින්න බෑනේ. හැරින්න ඕන ඉතින් හැරින්න නැති එක වෙනම දෙයක්. හැරින්න ඕන. එහෙම කරොත් තමයි පාඩම් ටික කරගෙන බාහිර පාස් කරගන්න වෙන්නේ. නැත්තම් එහෙම බෑ. අපිත් ඉතින් පොඩි කාලේ එහෙමයි ඉගෙන ගන්න කාලේ එහෙමයි. භාවනා පුරුදු වෙලා ඒවා කරමින් යන කාලේ එහෙමයි. දැන් ඕනේ නැහැ එච්චර නිදි මරන්න කියලා මං කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ දැන් විවේකේ හොඳට ඉඳලා. මේ ළඟදී දවසක් නිදා ගන්න ගිහලා මම බැලුවා මම සතුටින්ද නිින්දට ලෑස්ති වෙන්නේ කියලා. මම එහෙම බැලුවා. හරි සතුටින් තමයි නිින්ද යන්නේ කියලා තේරෙනවා. මම පහුවදත් බැලුවා එහෙමමද කියලා. ඒ කියන්නේ දවසේ කාටවත් කරදරයක්ද මට කරදරයක් දෝවනේ ඉතින් අසතුටු වෙන්න ඒදෝ. එහෙම බලන්න හරි සතුටුයි විවේකයි. නිදාස්. එහෙම හොඳ ගැටෙන්නේ නිින්ද යනවා. ඒකෝද මෛත්‍රී භාවනාවක් ටිකක් කරපුවම තවත් හොඳක් නේද කොට වෙන්නේ. ඒ වගේ මේ සතුටු සිත් ඇති කරගන්න නම් අපේ පිරිසුදු බව තියෙන්නම ඕන. ඉතින් පිරිසුදු බව ඇති වෙන්න නම් ඒක කොහොමද කරගන්නේ කියන එක තමයි දැන් ඔය කියලා දෙන්න වෙන්නේ. බුදුහාමුදුරුවෝ කියලා දෙන්න වෙන්නේ අන්නෝතෙන්. එහෙම නැත්නම් ලෝකයේ සත්‍යෝ පිරිසිදුවත් ඉන්නවා, දෙව්ලෝ යනවා, අපිරිසුදු ඉන්නවා, අපායේ යනවා, මනුෂ්‍ය ලෝකෙටත් එනවා. නේද? තිරිසන් ලෝකෙත් යනවා, പ്രേත ලෝකෙත් යනවා. මේ කැරකි ඉන්නවා. සකරෝදි වාගේ. කැරකි ඉන්නවා. බුදුහාමුදුරුවෝ නමක් ලෝකේ පහළ වෙනා ඒක වෙනස් කරන්නේ. මොකද්ද? කැරකෙන එක වෙනස් කරන්නේ. නැත්නම් භවයෙන් භවයේ ඇවිදින එක වෙනස් කරන්නේ. එහෙම නැත්නම් ජීවිතයක සිතුවිලි රටාව, වචන රටාව, ක්‍රියා රටාව වෙනස් කරන්න කියලා දෙන්නේ. ඒකට කියලා දුන්න කරුණු ටික තමයි අපි දැනගන්නේ. මොනවද කියලා දෙන්නේ? මේ ලෝකේ හොඳට හඳුනා ගන්න කියලා කියන්නේ. වෙන මොකද? නිවැරදිව අඳුර ගන්න කියලා කියන්නේ. නිවැරදිව අඳුර ගන්න හොඳට අඳුර ගන්න. එතකොට මේ ඔබේ ඔක්කොම හරි යනවා ඉබේ. මොනවාද? මානසික සංවරකම ඉබේ. වචනවල සංවරකම ඉබේ. ක්‍රියාවල සංවරකම ඉබේ හරිය.
ඉතින් මොනවද ඒවට දැනගන්නේ කියලා කියන්නේ? තමන්ගෙම හැටි දැනගන්න කියලා කියන්නේ. වෙන මොනක් නෙවෙයි කියන්නේ. හැබැයි තමන් සමානයි සියලු සත්‍යයන්ට. එහෙමයි. තමන් සමානයි සියලු සත්‍යයන්ට. ඒ ටික දැනගන්න. ඉතින් තමන් කියන කෙනා දෙකට තමයි බෙදන්නේ ඉස්සලා. මොකද දෙක? ශරීරයකුයි සිතකුයි කියලා දෙකක් තියෙනවා. ඉතින් අපිටම තේරෙනවනේ නේ. ශරීරය කියලා එකක් තියෙනවා, සිත කියලා එකක් තියෙනවා. ඉතින් මේ දෙක හොඳට අඳුරගන්න කියලා කියන්නේ. ඉතින් එතකොට බුදුහාමුදුරුවෝ සතර සතිපට්ඨානය නමින් ඉතින් ඔය ටික හඳුන්වලා දීලා තේරුම් කරගන්න, අවබෝධ කරගන්න කියලා කියන්නේ. සුනාත ධාරේත චරාත ධම්මී. ඔබේ ජීවිතය ගෙවන්න හොඳට මේ කරුණු අඳුරාගෙන. මේ ශරීරය ගැන විස්තරේ ලස්සනට කියලා දෙනවා. කෙස් ගහේ පටන් දෙපතුල දක්වා. කෙස් ගහෙන් යට දෙපතුලෙන් උඩ හම නැමැති මල්ලෙන් වටවෙච්ච එකක් මේ කය කියලා කියන්නේ. උද්දං පාදතලා අදෝ කේසමත්තකා තජ පරියන්තං පුරං නානප්පකාරස අසුචිනෝ පච්ච වෙක්කති. විවිධාකාරයෙන් මේ පිළිකුල් දෙයක් හැටියට අඳුරන්න. විස්තර කියනවා. කබ කඳුළු කෙළවටු සෙම දහඩිය මල මුත්‍රා ආදී වශයෙන් නව දොරකින් කුණු වෙවි ගලමින්මයි තියෙන්නේ. නවතින්නේ නැහැ. ඒ කියන්නේ අපි කොච්චර හේතුවක් ඒවා එළියට එන එක නවතින්නේ නැහැ කියනවා. මේක බොරුවක්ද? වැරදිද? හරියටම හරි නේ. ඒ කියන්නේ අපි ඇඳුමක් ඇඳෙව්වට මේකයි ඒ ඇඳුම් වල කයට ඇඳුම් ඇඳුවාම ඒ ඇඳුම් වල කෙල එද කබ දහඩිය මල මුත්‍රාත් එහෙම තමයි වැදගිලි කොහොමද ඉතින් ඔය වගේ අය වාස්ප වෙලා ඇවිල්ලා ඇඳුම් වල ගෑවෙනවා. අය ගඳ තනියෙන් එනවා. පිටිචුලි කැලිත් එක්ක එන්නේ. හරියට හිතලා බැලුවොත් පිළිකුලයි දුගඳයි දුර්වර්ණයි අසාරයි. අසාරයි කියන වචනේ තේරුම මොකද්ද? ඉදිරියටම හොඳ වෙන්නේ නැහැ කියන එක. ඉදිරියට මොකද්ද වෙන්නේ? හොඳ නෙවෙයි වෙන්නේ, නරකමයි වෙන්නේ. නේ? දැන් ඉතින් මේ ලෝකයේ තියෙන රෝගී බව බලන්න. බෙහෙත් නැහැ. දැන් මොකද වෙන්නේ රට පුරා? වැඩි වෙන්නේ. අඩු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඉතින් මේවා කිව්වේ අද ඊයේ 2600 කට පෙරණි වර්ෂ. ලෙඩ අති භයානකයි. මේවට බෙහෙත් නැහැ. නිට්ටාවට හොඳ වෙන ලෙඩක් නෑ. මහලු බව අති භයානකයි. මේක මේ වැඩි වෙනවා මිසක් ඕක නැති කරන්න බෙහෙත් නෑ. මරණය භයානකයි. ඒක නැති කරන්න බෙහෙත් නෑ. හැබැයි පින්වත්නි වචන වලට පුළුවන්. ක්‍රියාවලට පුළුවන්, සිතුම් වලට පුළුවන් නැති කරන්න. කොහොමද? ලෝභ නැති සිතුම්, ද්වේෂ නැති සිතුම්, මිත්‍යා දෘෂ්ටි නැති, ඒ කියන්නේ මෝඩ නැති සිතුම් වලට පුළුවන් නැති කරන්න. ඒ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඒවා එහෙම කරලා පුරුදු කරොත් ඔබට ලබනාත්මයක් හදන කර්ම නැති වෙනවා.
ලෝභ දේශ මොහ කියන තුනෙන් තොර සිතුවිලි වචන ක්‍රියා කළොත් ඔබට ලබන ආත්මයක් නිර්මාණය වෙන ලබන ආත්මයක් කියන්නේ අහක් කනක් නායක් දිවක් එකක් මොලයක් කියන මේ මව කුසකට බහැලා කටසා ගන්න ආයතන හයක් නිර්මාණය වෙන බලය පවා අහිමි වෙලා යනවා. ඒ කියන්නේ පුනරුත්පත්තියක් නැහැ. දැන් පුනරුත්පත්තියක් නැති වෙනකොට ලෙඩකෝ මහලු බවකෝ මරණයකෝ මොකක්ද නේ? එහෙනම් හරියටම හරි නේද සත්තට වන බව දුකට වේදානවා. බුදුහාමුදුරු නමක් ලොව පහළ වෙලා දෙන බෙහෙත ලෝභය තුරන් කරන්නයි, ද්වේෂය තුරන් කරන්නයි, මෝහය තුරන් කරන්නයි. මේ මෝහය තමයි අපි හරි හොඳ වටිනා ප්‍රියමනාප සුන්දර කයක් තියනවා කියලා රැවටිලා කයට ආසා කිරීම. ඒක හින්දානේ ඒකට විවිධාකාර ආභරණ සුවඳ විලවුන් ඇඳුම් පැළඳුම් ආදී හදාගන්න. මොකද හේතුව? ආශාව. නාමදුරුවරුන්ට නෑනේ ඔය જાතිය ඇඳුම් පැළඳුම් නේද? අයි කොණ්ඩමෝස්තර පච්චගෙතීම් මොකද? හාමුදුරුවෝ දන්නවා බුදුජානන් වහන්සේ වදාළ දේ උජ්ජපටිපන්නව සුපටිපන්නව ඥායපටිපන්නව මේක තමයි ඇත්තම කතන්දරය කියලා තේරුම් අරගන්න නිසා ඒ විභූෂණ වලින් අයින් වෙනවා. ඉතින් දාස් ඥානවන්ත හින්දා ඉබේම තුන්දොර සංවර වෙනවා. ඉබේ ඇයි ඕනේ නැහැ බොරු ඕනේ නැහැ. ඇයි බොරු කියන්නේ ආසාවට. හොරකම් කරන්නේ ආසාවට. කාමිතචාරය ආසාවට. කේලම් පරුස වචන හිස් වචන ආසාවට. ආස නැත්තම් ඒව නැහැ. නේ? ඔන්න බුදුරජාණන් වහන්සේ අපිට දුන්න දේ තමයි ප්‍රඥාව නැමැති ඖෂධය. එහෙම නැත්නම් යුද්ධයකින් දිනන්න ප්‍රඥාව නැමැති ආයුධය තමයි දීලා තියෙන්නේ. එහෙනම් සාරාංශක කල්පලක්ෂය පෙරම්පුරල මොනවද මේ හොයාගෙන තියෙන්නේ? ප්‍රඥාව. වෙන මොකුත් නැහැ. ඒක හොඳට හඳුනා ගැනීම සඳහා අද මේ කරපු දේශනාව ඔබට බුද්ධ ඖෂධයක් වේවා. දිව්‍ය ඖෂධ නෙවෙයි බුද්ධ ඖෂධයක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මානුශාසනාව නතර කරනවා. සෑම දිනකටම සම්බුදුම සරණයි, සදහන්ම පිහිටයි, සංඝ රත්නේම සරණයි. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤං සං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරං. अभिवादन शीलिस नित्यं वद्धापचायनो चत्वारो धम्मा वर्धन्ति आयुवन्नो सुखं बलं आयुरारोग्य संपत्ति सद् संपत्ति मेवच अतो निब्बान संपत्ति इमिनाते समिज्जते.